අයිබෝන් සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලන්න එකතු වෙන සියලුම මකර ලග්න හිමියන්ට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්නේ මේ ඉදිරි කාලයේදී අප්‍රේල් මාසයේ සිදුවීමට නියමිත රාහු මාරුව, ගුරු මාරුව සහ සෙනසුරු මාරුව කියන මේ ග්‍රහ මාරු තුනේම ප්‍රතිඵල. එහෙම නැත්නම් තුනේම මොනවද වෙන්නේ කියලා ඔයාලගේ ලග්නයට මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා දැනගන්න. ඉතින් මම ඒ දේවල් සියල්ලම එකින් එක පැහැදිලිව රූපසටහන් වලින් ඉදිරිපත් කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නම් බලමු මේ මකර ලග්න හිමියන්ට. විශේෂයෙන්ම ස්වභාවික බලුවොත් එහෙම මකර ලග්න කියන්නේ කර්මයට අධිපති සෙනසුරු ග්‍රහයාගේ රාශියක්. ඉතින් සාමාන්‍ය රාශිවල 10 වෙනි තමයි මකර ලග්නට හිමි වෙන්නේ. ඉතින් මෙතනදී 10 වෙනි අපි රැකියාව ගැන කතා කරන ස්ථානේ මේ රැකියාව සහ ගෙදරදොර කටයුතු වේගම සෙනසුරු ග්‍රහයාගේ බලපෑම මේ මකර ලග්න හිමියන්ට මෙතනදී රාහු ගුරු සෙනසුරු මාරුවත් එක්ක මොන වගේ ප්‍රතිඵලයක්ද අරන් ඉන්නේ. ඔයාලගේ ජීවිතේ මොන වගේ දේවල්ද වෙනස් වෙන්නේ කියලා තමයි තේරුම් ගන්න යන්නේ. ඉතින් මේ වගේ දේවල්ට කැමති අය ඉන්නවා නම් මාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ සම්පූර්ණ කේන්දරය පරික්ෂා කරගන්න කැමති අය ඉන්නවා නම් මගේ WhatsApp නම්බරේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ වීඩියෝ අතරතුර මම ඒක සඳහන් කරන්නම්. එහෙනම් අපි පටන් ගමු එහෙනම් මකර ලග්න හිමියන්ගේ මේ ග්‍රහ මාරු තුන පිළිවෙලින් මොන වගේ තත්ත්වයකටපත් වෙන්නේ කියලා මුලින්ම තේරුම් කරගන්න. ඔයාලට මේ අද දවසේ ඔයාලගේ ග්‍රහය පිහිටලා ඉන්නේ මොන වගේ තත්ත්වයකද කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ අද ග්‍රහ පිහිටීම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මකර ලග්නේ වුණාම සිකුරු ග්‍රහය, කුජ ග්‍රහය සහ සෙනසුරු කියන ග්‍රහයන් තුන්දෙනාම ඔයාලගේ ලග්නේ පළවෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම මෙතනදී කුජ ග්‍රහය උච්ච වෙලා තමයි ඉන්නේ මකර රාශිය. ඒ වගේම දෙවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා ගුරු ග්‍රහය සහ බුධ ග්‍රහය කුම්භ රාශිය. ඒ වගේම තුන්වැන්නේ රවි ග්‍රහයත්, හතරවැන්නේ ග්‍රහයක් නැහැ. පස්වැන්නේ ඉන්නේ රාහු කියන ග්‍රහය. ඒ වගේම මෙතනදී චන්ද්‍රය තැන්පත් වෙලා ඉන්නේ ඔයාලගේ දසවැන්නේ. ඒ වගේම කේතු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා 11 වැන්නේ. හොඳ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ග්‍රහ පීඨීම සඳහන් වෙලා තියෙන්නේ. හොඳ. ඉතින්දී දැන් ඉදිරියේදී සිදුවීමට නියමිතව ග්‍රහ මාරු විශේෂයෙන්ම අප්‍රේල් මාසේ මම හරියට දිනමක වුණු සඳහන් කරන්නේ නැතත් අප්‍රේල් මාසයේ මැද භාගයේදී රාහු ග්‍රහයාගේ සහ කේතු ග්‍රහයාගේ සහ ගුරු ග්‍රහයාගේ මාරුවත් එක්ක අප්‍රේල් මාසයේ අවසාන හරියේදී සෙනසුරු මාරුව අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් මම දැන් තේරුම් කරන්නම් මේ සෙනසුරු මාරුව, රාහු කේතු මාරුව සහ ගුරු මාරුව ඔයාලගේ කේන්දරේ මොන වගේ ස්ථානවලද සිදු වෙන්නේ කියලා. හරි. මම දැන් ඔයාලට කිව්වා මේ මෙතනදී සෙනසුරු ග්‍රහය දැන් ඔයාලගේ පළවෙනි කොටුවේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. මේ සෙනසුරු ග්‍රහය ඔයාලගේ දෙවැන්නට තමයි පැවෙන්නේ. දෙවැන්න කියන්නේ ඔයාලගේ ධනස්ථානය. එහෙම නැත්නම් ඔයාලගේ පවුල ගැන කතා කරන තැන. ඔයාලගේ නිදහස ගැන කතා කරන ස්ථානය. ඒ වගේම තමයි නිදහස වැළුවොත් ඔයාලගේ කන්න මොනවද කැමති, බොන්න මොනවද කැමති, නැත්නම් ඔයා පවුල ඉදිනදා කටයුතු කරන්න කොහොමද කැමති කියලා සඳහන් කරන මේ දෙවැන්න තමයි ඔයාගේ මේ ධනස්ථානය ගැන විශේෂම සඳහන් කරන්නේ. ධනෙ සම්බන්ධ කොටස මේ ශයන්න තැන්පත් වෙලා තියෙන්නේ. එතනදී. හොඳයි. ඒ වගේම ගුරු ග්‍රහය ඔයාලගේ තුන්වෙනිට තමයි පැමිණෙන්නේ. තුන්වෙනි කියන්නේ ඔයාලගේ වික්‍රම ස්ථානය. හොඳ. ඔයාලා කරන්න උත්සාහ කරන දේවල්, ඔයාලගේ සහෝදරයන් ගැන කතා කරන, ඔයාලගේ අසල්වැසියන් ගැන කතා කරන ස්ථානය. ඒතර ඔයාලගේ ගොඩක් වෙලාට හැකියාවන් ගැන කතා කරන ස්ථානය තමයි මීන රාශිය බාටපත් වෙන්නේ. තුන්වෙනිට තමයි ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ ඇවිල්ලා. ඒ වගේම මේෂ රාශියට තමයි නැත්නම් හතරවෙනිට තමයි ඔයාලගේ රාහු ග්‍රහය ඇවිල්ලා තැන්පත් වෙන්නේ. ඒ වගේම කේතු ග්‍රහය ඇවිල්ලා තැන්පත් වෙනවා ඔයාලගේ රැකියා ස්ථාන නැත්නම් කර්මස්ථානෙ. ඉතින් කේතු කියන ග්‍රහයාගේ විශේෂ දේවල් එක්ක රාහු ග්‍රහයාගේ විශේෂ දේවල් විශේෂයෙන්ම රාහු 4 ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සහ ඔයාලගේ මෙතනදී මුළු පවුලම ගැන කතා කරන තත්ත්වයකටපත් කරනවා. ඔයාලගේ පවුල ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න සිදුවෙනවා මේ රාහු කේතු මාරුව සහ ගුරු මාරුව සෙනසුරු මාරුවත් එක්ක බලවම තමන්ගේ පවුලේම දේවල් තමයි මෙතනදී සිදුවෙන්නේ. බලමු එනම් මුලින්ම මම සෙනසුරු මාරුව ගැන කතා කරන්න. හොඳ. ඉතින් ඔයාලගේ කේන්දරේ පළවෙනි සඳහන් කරලා දැන් මේ අවස්ථාවේදී තැන්පත් වෙලාන්නේ සෙනසුරු ග්‍රහය අප්‍රේල් මාසයේ 29 වගේ වෙනකොට ඔයාලගේ ධනස්ථානයට මෙතන දෙවැන්නට පැමිණෙනවා. ඉතින් මේ සෙනසුරු ග්‍රහය විශේෂයෙන්ම ඔයාලගේ මෙතනදී කර්මයේ අධිපති විදිහට හඳුන්වනවා. හොඳ. පෙර කර්මයක් මොනවා හරි තිබුණා නම් සෙනසුරු ග්‍රහය ලග්නයට ආවට පස්සේ ඔයාලා යම්කිසි මන්දගාමී ගතියක් ඇති කරනවා. කලින් හිටපු කෙනා නෙවෙයි මේ අවුරුදු දෙකමාර තුර බලා ගන්න පුළුවන්. මේ හදිසියෙම විශේෂයෙන්ම සෙනසුරු අන්තරසා වගේ ගත කරන අය ඉන්නවා නම් ඔයාලට විශේෂයෙන්ම වෙනසක් ජීවිතේ බලා ගන්න පුළුවන්. හොඳ. ඒකට හේතුව තමයි මේ සෙනසුරු ග්‍රහය ලග්නේ ඉන්නකොට ඔයාලා ගොඩක් වෙලාවට මන්දගාමී ගතියක් ඇති කරනවා. ඒ වගේම තමයි මෙතෙන්දී විශේෂයෙන්ම තමන්ගේ ක්‍රියාකලාපයන් සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ලග්නේ සෙනසුරු ග්‍රහය ලග්නේ පළවෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්න හිටියා නම් එයාලට යම්කිසි විදිහට සහනයක් ලැබෙන්න තිබුණා. නමුත් සෙනසුරු ග්‍රහය ගොඩක් වෙලාවට හතරවැන්නේ වගේ අර රාහු එහෙම නැත්නම් රායන්න තියෙන තැන සෙනසුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා නම් ගොඩක් වෙලාවට මේෂ රාශිය සෙනසුරු නීච වෙලා වල ගොඩක් වෙලාවට හොඳට හිටපු අය ලෙඩ රෝගීන් බවට පත් වෙනවා. රෝගීන් බවට පත් කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි. ඉතින් මේ සෙනසුරු ග්‍රහය වල දෙවන්නට පැමිණීමත් එක්ක විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ සිට
ජූලි මාසයේ මැද භාගයක් වෙනකන් සෙනසුරු ගහයා මාස 3ක පමණ කාලයකට තමයි මේ ධනස්ථානට එහෙම නැත්නම් දෙවන්නට පැමිණෙන්නේ. හොඳ. ඉතින් ඔය අවස්ථාවේ තමයි මේ රාහු ගහයා 4ට පැමිණෙන්නේ. ඒ වගේම ගුරු ගහයා 3 වෙනට. ඉතින් මේ සෙනසුරු ගහයා පැමිණුණාට පස්සේ මේ දෙවන්නට සෙනසුරු ගහයා විශේෂයෙන්ම තමන්ගේ ධනය සම්බන්ධ සීමාවන් ඇති කරනවා. හොඳද? විශේෂයෙන්ම බාධාවන් ඇති කරනවා. ලැබීම වලට හොඳ. ඒ වගේම තමයි මෙතෙන්දී වියදම් පක්ෂයේ ගොඩක් කලාවට පාලනය කරගන්න උත්සාහ කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. වියදම් පාලනය කරගන්න ධනෙ තියෙන්න ඕන. ධනෙ සම්බන්ධ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්න බෑ. තමන්ගේ පවුලේ සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා. හොඳ. පවුලත් එක්ක තියෙන සමන්තාවයේ සීමා කිරීම වලට ලක් කරනවා. ඉතින් මේ සෙනසුරු ගහයා ඉන්නේ ඔයාලගේ කේන්දරේ මාස 3ක පමණ කාලයක්. හොඳ. ඉතින් මාස 3ක පමණ කාලයක් ඉඳලා නැවතත් ලග්නේ පළවෙනි කොටුවට එනවා සෙනසුරු ආපස්සට එනවා. හොඳ. ඒ නිසා තමයි මේ ඊතල දෙකකින් මම ආපස්සට පැමිණීම ගැන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්නේ මාස 3 ඇතුළත විශේෂයෙන්ම රාහු ගහයාගේ සිදුවීමත් එක්ක රාහු ගහයාගේ මාරුවත් එක්ක රාහු වෙන්නේ ඔයාලගේ කේන්දරේ 4 වෙනිට. 4 කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන. එතෙන්දී ඔයාලගේ පවුල ගැන එතනත් කතා කරනවා අම්මා තාත්තා විශේෂයෙන්ම අම්මා. හොඳ. අම්මා හදිසි රෝගාබාධයකට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලගේ කේන්දරේ ඡයන්න තැම්පත් වෙලා තියෙනවා නම් ඔයාලගේ මේ 4 වෙනි විශේෂයෙන්ම රායන්න තියෙන තැන ඡයන්න කියන අකුර තියෙනවා නම් ඔයාලගේ අම්මා හදිසියෙම අනතුරු වෙන්න පුළුවන්. හොඳ. ඒ වගේම ගොඩක් වෙලාට ඔයා බලාපොරොත්තු නොවිච්ච විදිහේ දේවල් වලට රැවටීම් වලට අහු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉඩකඩම් සම්බන්ධව, ගෙවල් දොරවල් සම්බන්ධව, අලුත් ගෙවල් දොරවල් මිලදී ගන්න යනවා නම්, අලුතෙන් වාහන මිලදී ගන්න යනවා නම්, අලුතෙන් ඉඩමක් කරමක් ගන්න යනවා නම්, ඔයා වංචා වලට අහු වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න මෙන්න මුදල් සම්බන්ධව ගොඩක් වෙලාට ඔයා කවුරුත් කියන දේ අහන්න නැතුව කාටත් හොරෙන් පවුලේ අයටත් හොරෙන් දේවල් ගනුදෙනු කරන්න උත්සාහ කරන්න පුළුවන්. අන්න ඒ තත්ත්වය වලදී ඔයා යම් කිසි විදිහට අපහසුතාවයකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. හොඳ. විශේෂයෙන්ම සෙනසුරු ගහගේ අන්තර්සා කාලයන් නැත්නම් රාහුගේ අන්තර්සා කාලයන් ගත කරන මේ අවස්ථාවේදී ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕන. ඒ නිසා ගොඩක් වෙලාට ඔයා ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන්ම රණ්ඩු සරවල ඇති කරගන්න ඉඩ තියෙනවා. මොකද කියන දේ අහන්න නැතුව ඔයා ගෙදරින් තරහ වෙලා යන්න පවා ඉඩ තියෙනවා. හොඳ. ඒ වගේම ඔයා රැකියා ස්ථානයේ සම්බන්ධ බලන්න ඕන. මොකද රාහු මෙතෙන්දී 10 වෙනිට ආවන් පස්සේ රාහුගේ අනෙත් පස විශේෂයෙන්ම කේතු ඔළුවක් නැති ගහේ තමයි කේතු. ඔයා මෙතෙන්දී ඔයාගේ ගෙදර තියෙන ප්‍රශ්න වැඩ කරලා තරම් ගිහිල්ලා ඔයා ඕනවට වැඩිය ඇක්ටිං කරන්න දෙන වැඩ කරන ස්ථානේ. හොඳ. ගොඩක් වෙලාවට මකර ලග්න හිමියන් කියන්නේ වැඩිපුරම වැඩ කරන්න කැමැත්තක් දක්වනයි. හොඳ. මොන ප්‍රශ්න තිබුණත් තමන් මහන්සිලා වැඩ කරලා තමයි උපයන්න කැමති වෙන්නේ. මෙතෙන්දී විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට බලාපොරොත්තු වෙන තමන්ට වටපිටේ සිදුවෙන දේවල් සිදු වෙනවා. තේරෙනවා. හොඳ. මේ තේරෙන නිසා ගොඩක් වෙලාවට ඔයාලා වැඩ කරන ස්ථානේ විශේෂයෙන් පහුගිය කාලේට වැඩිපුරම හොයන්න බලන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඕනෑමට වැඩි වැඩ කරන තැන තියෙන දෝෂකාරී තත්ත්වයන් පෙන්වා දෙන්න ගිහිල්ලා වැඩ කරන තැන ඉන්න අයත් එක්ක රණ්ඩු හරුවල් කරන්න. ඔයාලගේ රස්සාව පාව ගොඩක් වෙලාවට නැති කරගන්න ඉඩ තියෙනවා. හින්දා රස්සාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලා ගොඩක් වෙලාවට මානසිකව ලොකු පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. මොකද හදිසිය රෝගාබාධ තත්ත්වයන් පපුවේ අමාරු වගේ දේවල් ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් මේ රාහු ගාය 4 වෙනි පැමිණීමත් එක්ක හොඳ එකපාරම වෙනස් වෙන්න ඉඩ තියෙන ඔයාලගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම ඔයාලා බලාපොරොත්තු නොවන විදිහට රැකියාව සම්බන්ධ ගැටලු ඇති වෙලා අතේ තියෙන මුදල් ටික වේදම් කරන්න ගිහිල්ලා අන්න ඒ නිසා මුදල් වේදම් කිරීම පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම පළවෙනි මාස 3 ඇතුළත කාලේ. හොඳ. ඒ කියන්නේ ජූලි මාසයේ වගේ වෙනකම්ම අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. එතනින් පස්සෙත් යම්කිසි විදිහට මොකද සෙනසුරු ගාය ආපස්සට එනවා. එතකොට ඔයාලගේ ක්‍රියාකාරීත්වයේ විදිහට බලුවොත් එහෙම යම්කිසි විදිහට මන්දගාමී ගතියක් ඇති කරන්න පුළුවන්. හොඳ. ඔන්න මන්දගාමී ගතියත් එක්ක ඔය යම්කිසි දෙයකට සනසීදායක තත්යකට තේරුම් ගැනීමේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොකද මේ සෙනසුරු මාරුව සහ රාහු මාරුවත් එක්ක ගුරු මාරුවත් සිද්ධ වෙනවා. ඉතින් ගුරු ගහයාගේ මාරුව සිදු වෙන්නේ ඔයාලගේ 3 වෙනිට. තමන්ගේ සහෝදරයන් ගැන කතා කරන, අසල්වැසියන් ගැන කතා කරන, ඔයාලගේ පණිවිඩ සමාජය දෙන පණිවිඩ ගැන කතා කරන ග්‍රහ පීඨිමත් තමයි සිදු වෙන්නේ. එතෙන්දී ගුරු ගහය පැමිණෙන්නේ තමන්ගේම මීන රාශියට. හොඳ. ඉතින් ගුරු ගහ මීන රාශියට පැමිණීම අලුත් දේවල් විශේෂයෙන්ම ඔයාලා ගොඩක් කරලා අලුත් මොන හරි දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් හොඳ. ඒ දේවල් වලට ඔයාලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ දේවල් වලින් ගොඩක් කරලා ඔයාලට පිටරටකට යන්න උත්සාහ කරනවා නම් ඒ පිටරට යාම ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳ. ඉතින් මෙතෙන්දී ඔයාලගේ කේන්දරේ ගුරු ගහය මේ මකර ලග්න හිමියන්ගේ ගුරු කියන ග්‍රහයා ඔයාලගේ කේන්දරේ පළවෙනි කොටුවේ පිහිටලා තිබිච්චා ඉන්නවා නම් ඔයාලා ගුරු උප්පත්තියම නීච වෙලා තමයි ඉන්නේ. හොඳ. ඒ වගේම තමයි මෙතෙන්දී මකර ලග්න හිමියන්ගේ කුජ කියන ග්‍රහයා ඔයාගේ ලග්නයේ පළවෙනි කොටුවේ ඉන්නවා නම් කුජ ග්‍රහයා ඔයාලගේ උප්පත්තියම උච්ච වෙලා ඉන්නේ. ඔයාලගේ ක්‍රියාශීලී ගතිය වැඩි වෙනවා. හැබැයි ගුරු ග්‍රහයා ඉන්නේ නීච වුණාන් පස්සේ ධනෙ සම්බන්ධ කාරණාවලදී තමන්ගේ පවුලේ කටයුතු ගැන විශේෂයෙන්ම
මන්දගාමී ගතියක් ඇති කරනවා වගේම ටිකක් තමන්ගේ සතුට කියන දේ සම්බන්ධයෙන්ම දෙපාරක් තුන් පාරක් හිතන්න සිදු වෙනවා. හොඳට මේ ග්‍රහ මාරුත් එක්ක ඔයාලට තමන්ගේ ජීවිතේ අලුතින් හිතලා බලලා දේවල් කරගන්න උත්සාහ කරන්න. මොකද පවුලේ අය අතර බලාපොරොත්තු නොවිච්ච රණ්ඩු සරවල් ඇති කරනවා. මේ රාහු ග්‍රහය පැමිණෙන්නේ. මොකද ගිනි රාශියකට මේෂ රාශියට තමයි පැමිණෙන්නේ රාහු ග්‍රහය. ඉතින් ඔයාලගේ පවුලේ අය අතරම අම්මා තාත්තා අතර සහෝදරයන් අතර අසල්වැසියන් එක්ක බලාපොරොත්තු නොවිච්ච තරමේ රණ්ඩු සරවල් ඇති කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කේන්දරේ පරික්ෂා කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔයාලට මේ දසා කාලයත් එක්ක ඔයාලගේ කේන්දරේ ඔයාලට සුබ අසුබ ගතිය බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම රාහු අන්තරසා ගත කරනවා නම් සෙනසුරු අන්තරසා ගත කරන අය අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. මොකද කර්මය කියන දේ වලට මෙතනදී පටිසන්ධිනවා. ගොඩක් වෙලාවට ඔයාලා පවුලෙන් වෙන් වෙන්න උත්සාහ කරන කාලයක් පවුල ඇත්ත ඔයාලට විශ්වාසයෙන් නැතුව පවුලයාගේ විශ්වාසය කඩ කරලා ගොඩක් වෙලාවට ඔයාලගේ විශ්වාසය පවුලයා කඩ කරලා ඔයාලා අතර රණ්ඩුසර ඇති වෙලා සහෝදරයන් එක්ක පවා ගොඩක් වෙලාවට ගැටලු ඇති කරන තත්ත්වයක් උත්සාහ කරනවා. අසල්වැසියන් එක්ක රණ්ඩුසර ඇති කරන්න පුළුවන්. අසල්වැසියන් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් වෙලාවට නැතිවීමේ හැකියාව තියෙන මුල් මාස තුන තමයි විශේෂයෙන්ම ගිනි ගන්න කාලේ බාටපත් වෙන්නේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 30 වෙනිදා සිදුවෙන මේ ග්‍රහ මාරුත් එක්ක රවි කියන ග්‍රහයා ඔයාලගේ තාත්තා එහෙම නැත්නම් රවි කියන ග්‍රහයා ඔයාලගේ කේන්දරේ හතරවැන්නේ සඳහන් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. කුජ කියන ග්‍රහයා හතරවැන්නේ තැන්පත් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාලා gedara dore ලොකු ගැටලු ඇති කරගන්න තත්ත්වයටපත් කරනවා. මොකද කුජ ග්‍රහයා මේ හතරවැන්නේ මේෂ රාශියේ රුචක කියන යෝගය උදා වෙනවා. රවි ග්‍රහයාත් ඉන්නවනම් එතන තාත්තත් එක්ක පාව රණ්ඩු සරලා තියෙන පුළුවන්. හොඳ ලේවැගිනියම් සිදු වෙන්න පුළුවන් නිසා මුල් මාස කිහිපය විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 7 වෙනිදා 17 වෙනිදා වගේ සිට අවුරුදු මාස එකමාරක් දෙකක් වගේ විශේෂයෙන් මුල් මාස තුන කාලේ අනිවාර්යයෙන්ම සැලකිලිමත් යුතු කාල සීමාවක් බාටපත් වෙනවා. අම්මා සහ තාත්තා සහෝදරයන් මේ හිටපු අය එක බඩවැල කඩාගෙන ආපු අය ගොඩක් වෙලාවට ප්‍රශ්න වෙලා තමන්ගේ ජීවිතේ ගොඩක් අසිරුතාවයකටපත් වෙන කාලයක් නිසා සැලකිලිමත් වෙන්න. මේ සෙනසුරු ග්‍රහය දෙවැන්නෙන් ගියාට පස්සේ විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 2023 අප්‍රේල් මාසයේ වගේ වෙනකම්ම ලොකු ගැටලු නැහැ. නමුත් අර මුලින් තීරණය ගැනීම සහ තේරුම් ගැනීම තමයි මුලින්ම වැදගත් වෙන්නේ. මුලින්ම ගන්න තීරණය මේක ඇහුවට පස්සේ අහන ඉන්නවනම් මේවා වෙනස් කරගන්න නැතුව උත්සාහ කරන්න තියාගන්න. මොකද 2023 අප්‍රේල් මාසයේ වගේ වෙනකොට සෙනසුරු ග්‍රහය නැවතත් මේ දෙවෙනිට පැමිණෙනවා. ඉතින් රාහු ග්‍රහයත් ඒ වෙනකම්ම තැන්පත් වෙලා ඉන්න නිසා ඔයාලා ගොඩක් වෙලාවට තීරණාත්මක ගතියක් ඇති කර. ඒ නිසා විශේෂයෙන්ම ඉඩකඩම් යාන වාහන සම්බන්ධව gedara dore ගන්න තීරණත් එක්ක ඔයාට කටයුතු කරන්න සිදු වෙනවා. ඉවසීමත් එක්ක තමයි හැමදේම gedara dore ආයත කතා බහ කරලා තීරණ ගැනීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මකර ලග්න හිමියන්ට විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ ඔන්න ඔය தත්ත්වය. ඒ වගේම රැකියා ස්ථානයේ ඕනට වැඩි දේවල් ඔයාලා වැරද්දක් දැක්කත් ගොඩක් වෙලාවට සද්ද නැතුව නිහඬව සිටීම ඔයාලගේ රැකියාවේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් වැදගත් වෙන නිසා. මොකද ඔයාලා මෙතන ගිහිල්ලා ඕනට වැඩි හොඳ කරන්න ගිහිල්ලා ඔයාලා රැකියාව නැති කරගන්න ඉඩ තියෙන හින්දා. හොඳ ඔයාලා වැරද්දක් දැක්කොත් ගොඩක් වෙලාවට දෝෂ සහිත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් රැකියා ස්ථානයේ. එතෙන්දී ඔයාලට අඩුපාඩු පෙන්නන්න ගිහිල්ලා මේක හොඳ නැහැ මෙහෙම කරන්න ඕනේ කියලා ඕනට වැඩි වැඩ කරන්න ගියාම මොකද වැඩ කරන අය නිසා ඔයාලගේ රැකියාව ඔයාලා දන්නේ නැතුව වෙනස් වෙන්න පුළුවන්, මාරු වෙන්න පුළුවන්. මන්ද ඉතින් පිටරට වගේ යන්න හිතා නම් ඉඩකඩම් සම්බන්ධ ගණදෙන වලට යන්න හිතා නම් වාහන සම්බන්ධ ඒවාට කරගන්න හිතා නම් ඒ දේවල් කරගන්න පුළුවන්. නමුත් වංචාකාරයන්ට අහු වෙන්න ඉඩ තියෙන නිසා තමයි නැවතත් මතක් කරන්නේ ඒ දේවලින් වැළකීලා ජීවිතය සාර්ථක කරගන්න මදින් කල්පනා කරන්න ඕනේ. මේ විශේෂයෙන්ම පළවෙනි මාස 3ක කාලේ ජූලි මාස වෙනකම් පරිස්සම් වෙන්න. ඒ වගේම කැමති අය ඉන්නවා නම් තමන්ගේ කේන්දර පරික්ෂා කරගන්න. මොකද මේක 50% පමණ එනමයි ප්‍රතිඵලයන් නිසා තමන්ගේ දසා කාලය සහ කේන්දර පරික්ෂා කර ගැනීම ඔයාලට ගොඩක් වැදගත් දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පෞද්ගලිකව තමන්ගේ කේන්දර පරික්ෂා කරගන්න කැමති අය ඉන්නවා නම් මේ යටින් පේන WhatsApp කියන අංකයට සඳහන් කරන්න පුළුවන්. මාව සම්බන්ධ කරගන්න පුළුවන් 0297යි 155යි 680යි 6694 කියන අංකයෙන් මාව සම්බන්ධ කරගෙන ඔයාලා කේන්දරේ සම්පූර්ණම විස්තරයක් ඔයාලගේ උපන් නැකතේ සිට දීර්ඝ විස්තරයක් විනාඩි 40ක පමණ දීර්ඝ විස්තරයක් සඳහන් කරගන්න පුළුවන්. ඔයාලගේ පංචාංග සම්බන්ධ සියලුම දේවල් දසා කාලයක් හොඳ නරක තත්ත්වයන් තමන්ගේ ජීවිතේ මොන වගේ දේවල්ද සිදුවෙන්නේ නිවිත වෙන්නේ මොන වගේ දේවල් කරන්න ඕනේ කියලා හැමදේම දැනගැනීමේ හැකියාව තියෙනවා. මේ පොදුඵලයන් නිසා ගොඩක් වෙලාවට 50%ක් පමණයි සමහර අයට ගැලපෙන්නේ සමහර අයට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා කැමති අය ඉන්නවා නම් තමන්ගේ කේන්දර පරික්ෂා කරගන්න කාගෙන් හරි කවන්න. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න නම් හැමෝම තෙරුවන් සරණයි. ජය වේවා.